ස්ටොමක් එකේදී වෙන ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් වලට ඔප්ටිමල් pH අගය සාමාන්‍යයෙන් අඩු pH අගයක් ගොඩක්ම. නමුත් එතනින් එහාට ස්මෝල් ඉන්ටෙස්ටයින් ඩියුඩිනම් එකේ ඉඳලා එතනින් එහාට වෙන ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් වලට ඒ කියන්නේ ඒ වයිදී ඉන්වෝල්ව් වෙන එන්සයිම් වල ඔප්ටිමල් pH එකේ ගොඩක් වෙලාවට ඇසිඩික් pH එකක් නෙමෙයි. ඒක ඊට වඩා higher pH එකක්. ඒ නිසා ඒ pH එකේට නැවත අර ඉන්ටෙස්ටයිනල් කන්ටෙන්ට් වල pH එකේ නැවතත් අර හිතකර මට්ටමට ගන්න ඔය පැන්ක්‍රියස් එකකින් ෂාව වෙන පැන්ක්‍රියස් ජූස් එකේ තියෙන බයිකාර්බනේට් වැදගත් වෙනවා. එතකොට ඇල්කලයින් නිසා මේ නැවතත් අර ගැස්ට්‍රික් කන්ටෙන්ට් වල pH එකේ නැවතත් වැඩි කරලා දෙනවා මේ ඉතුරු එතනින් එහාට වෙන ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් වලට ලේසි වෙන්න. සාමාන්‍යයෙන් පැන්ක්‍රියටික් එන්සයිම්ස් තමයි එතනින් එහාට සිදුවෙන ගොඩක්ම ඩයිජෙෂන් වලට දායක වෙන එන්සයිම්ස් වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට පැන්ක්‍රියටික් එන්සයිම්ස් ඒ කියන්නේ ප්‍රබල එන්සයිම්ස් ඒ නිසා මේවා රිලීස් වෙන්නේ ප්‍රෝ එන්සයිම්ස් විදියට. ඒ කියන්නේ එන්සයිම්ස් වල ඉනැක්ටිව් ෆෝම් එක විදියට. ඒකට හේතුවක් තියෙනවා. මේ ඉනැක්ටිව් ෆෝම් එක විදියට රිලීස් කරනවා. ඊට පස්සේ ඉන්ටෙස්ටයිනල් එක ඇතුළේදී තමයි ඒ කියන්නේ ඩියුඩිනම් එක ඇතුළේදී තමයි ඒක ඇක්ටිව් වෙන්නේ. ඇක්ටිව් වෙලා ඩයිජෙෂන් එක පටන් ගන්නවා. මොකද පැන්ක්‍රියටික් එන්සයිම්ස් කියන්නේ ටිකක් පවර්ෆුල් එන්සයිම්ස් ටිකක් නිසා මේකේ ගොඩක්ම තියෙන ප්‍රෝටියොලිටික් එන්සයිම්ස්. එතකොට පැන්ක්‍රියස් එක ඇතුළේදීම ඒක පැන්ක්‍රියස් එකෙන්ම රිලීස් කරන්නේ සාමාන්‍යයෙන් ඇක්ටිව් එන්සයිම්ස් නම් ඒක පැන්ක්‍රියස් එකට ටිකක් හානිකරයි. මොකද ප්‍රෝටියොලිටික් එන්සයිම්ස් නිසා ඒව ඔටෝ ඩයිජෙෂන් එකට හේතු වෙන්න පුළුවන් පැන්ක්‍රියස් එකේ. ඒ නිසා ඒව රිලීස් කරන්නේ ප්‍රෝ එන්සයිම්ස් විදියට precursors විදියට ඒවා ඉන්ටෙස්ටයින් එකට ආවට පස්සේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට ආවට පස්සේ තමයි ඉතින් එහාට ඇක්ටිවේට් වෙන්නේ. මේන්ලි පැන්ක්‍රියස් එකෙන් රිලීස් කරන එන්සයිම්ස් තමයි ට්‍රිප්සිනෝජන් ප්‍රෝ එන්සයිම්ස් ට්‍රිප්සිනෝජන් කයිමෝට්‍රිප්සිනෝජන් ප්‍රෝ ඉලාස්ටේස් ප්‍රෝ කාබොක්සිපෙප්ටිඩේස් and phospholipase A2 වල ඉන්ඇක්ටිව් ෆෝම්. ඒතර ඕවා ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට ආවට පස්සේ ඇක්ටිව් වුණාට පස්සේ පිළිවෙලට ට්‍රිප්සින් කයිමෝට්‍රිප්සින් elastase carboxypeptidase and active phospholipase A2 බවට පත් වෙනවා. එතකොට පැන්ක්‍රියස් එකේ හදන ওই ප්‍රෝඑන්සයිම්ස් ටික පැන්ක්‍රියටික් ඩක්ට් එක හරහා ස්මෝල් ඉන්ටෙස්ටයින් ඩෝඩනම් එකට රිලීස් කරලා පස්සේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකෙන් හදනවා එන්සයිම් එකක් එන්ඩරෝකයිනේස් කියලා. ඒතකොට ඒ එන්ඩරෝකයිනේස් එන්සයිම් එක පැන්ක්‍රියටික් ජූස් වල තියෙන ට්‍රිප්සිනෝජන් මත ඇක්ට් කරලා අර ට්‍රිප්සිනෝජන් ඒකේ ඇක්ටිව් ෆෝම් එක වෙන ට්‍රිප්සින් බවට පත් කරනවා. එතකොට එහෙම හැදෙන ට්‍රිප්සින් වලින් අර පැන්ක්‍රියටික් ජූස් එකේ තිබිච්ච ඉතුරු ඔක්කොම ප්‍රෝ එන්සයිම්ස් ටික වගේ ඇක්ටිව් කරලා දානවා කයිමෝට්‍රිප්සිනෝජන් වලින් කයිමෝට්‍රිප්සින් ඒ විදිහට. ඒතර එතන පේනවා ඇති ට්‍රිප්සිනෝජන් වලින් ට්‍රිප්සින් හැදුනට පස්සේ ඒ ට්‍රිප්සින් තමයි එතනින් එහාට අනිත් ප්‍රෝ එන්සයිම්ස් ටික ඇක්ටිව් කරලා ගන්න. එතකොට ඒක විශේෂත්වයක්. සාමාන්‍යයෙන් හෙල්දි පර්සන් කෙනෙක්ගේ වුණත් පැන්ක්‍රියස් එක ඇතුළේදී අපි කිව්වට රිප්සිනෝජන් තමයි හැදෙන්නේ කියලා. ඒ කියන්නේ ඉන්ඇක්ටිව් ෆෝම් විදිහට තමයි එන්සයිම්ස් හැදෙන්නේ කියලා. ස්මෝල් amount of ට්‍රිප්සින් හැදෙන්න පුළුවන්. ඒක normally වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසාම ඒකට ඇඩැප්ට් වෙන්න වගේ පැන්ක්‍රියස් එක ඇතුළෙම හැදෙනවා තවත් ඒ කියන්නේ පැන්ක්‍රියස් එක ඇතුළෙම තියෙන තවත් සබ්ස්ටන්ස් එකක්. ඒකට කියන්නේ ට්‍රිප්සින් ඉන්හිබිටර් කියලා. ඒතර ස්මෝල් amount එකක් හරි ට්‍රිප්සින් හැදෙන ඒවා ඒ තියෙන ට්‍රිප්සින් ඉන්හිබිටර් වලින් ඉන්හිබිට් කරලා දාන. ඒ නිසා ඒක පැන්ක්‍රියස් එකේ ආරක්ෂාවට තියෙන හැඩගැසීමක් වගේ. ඊළඟට මෙතන පොඩි විශේෂ වැඩක් වෙනවා. ඒක තමයි දැන් අපි දන්න ඇනටොමි වලට අනුව පැන්ක්‍රියටික් ඩක්ට් එක වෙනම නෙමෙයි ඕපන් වෙන්නේ ඩියුඩිනම් එකට. පැන්ක්‍රියටික් ඩක්ට් එකයි බයිල් ඩක්ට් එකයි එකතු වෙලා කොමන් ඩක්ට් එකක් විදිහට තමයි ඩියුඩිනම් එකට ඕපන් වෙන්නේ. එතකොට ඩියුඩිනම් එකට පැන්ක්‍රියටික් ජූස් එන්න කලින් පැන්ක්‍රියටික් ජූස් එකයි බයිල් නුයි එකිනෙක මික්ස් වෙනවා. ඉස්සරට ඉගෙන ගනිමි බයිල් වල තියෙන එක සබ්ස්ටන්ස් එකක් තමයි ෆොස්ෆැටිඩයිල් කෝලින් කියන්නේ. ඒ බයිල් ජූස් එකේ තියෙන එක සබ්ස්ටන්ස් එකක්. ඒතර මේ ෆොස්ෆැටිඩයිල් කෝලින් කියන්නේ ඇත්තටම ලිපිඩ් එකක්.
දැන් අපි කතා කරා පැන්ක්‍රියටික් ජූස් එකේ තියෙන එක එන්සයිම් එකක් ෆොස්ෆොලයිපේස් A2. ෆොස්ෆොලයිපේස් A2 කියන්නේ ලිපිඩ් ඩයිජෙෂන් සඳහා තියෙන එන්සයිම් එකක්. එතකොට මොකද්ද වෙන්නේ? මේ පැන්ක්‍රියටික් ජූස් එකයි බයිල් ජූස් එකයි බයිල් නුයි එකිනෙක මික්ස් වෙනවා ඇත්තටම ඩියුඩිනම් එකට එන්න කලිනුත්. එතකොට මේක වෙන්නේ සාමාන්‍යයෙන් පැන්ක්‍රියස් එකේ හෙඩ් එක හරිය. එතකොට මේ හරියේදී ජූස් දෙක එකට මික්ස් වෙන නිසා ඔය තියෙන ෆොස්ෆොටිඩයිල් කෝලින් මත ඇඩ් කරනවා අර පැන්ක්‍රියටික් ජූස් එකේ තියෙන ෆොස්ෆොලයිපේස් A2. එතකොට මොකද්ද වෙන්නේ? හැදෙනවා ෆැටි ඇසිඩ් සහ ලයිසෝෆොස්ෆොලිපිඩ් කියන සංඝටක. එතකොට මෙන්න මේ ලයිසෝෆොස්ෆොලිපිඩ් කියන එක සාමාන්‍යයෙන් සෙල් මෙම්බ්‍රේන් වලට අහිත කරයි. එතකොට සෙල් මෙම්බ්‍රේන් ඩැමේජ් වෙලා සෙල්ස් විනාශ වෙන්න පුළුවන්. එතකොට මේ සිද්ධිය වෙන්නේ ඩියුඩිනම් එකට ඕපන් වෙන්න කලින් කෙලිම පැන්ක්‍රියටික් ඩක්ට් එක ඇතුළේදී. මේ බයිල් සහ පැන්ක්‍රියටික් ජූස් මික්ස් වෙනවා. එතකොට ඔය හරිය තියෙන සෙල්ස් විනාශ වෙලා ඔය ලයිසෝෆොස්ෆොලිපිඩ් වලින් සෙල් ඇතුළේ තියෙන කන්ටෙන්ට්ස් එළියට රිලීස් වෙන්න පුළුවන්. එතකොට සෙල් විනාශ වෙනවා වගේම වටේ තියෙන ෆැට් ටිෂුස් මේ නෙක්‍රොසිස් වෙලා යනවා. එතකොට මේ විදිහට පැන්ක්‍රියටික් ටිෂුස් and fat necrosis එක නිසා විශේෂයෙන් පැන්ක්‍රියටික් ටිෂු disruption එක නිසා මේ පැන්ක්‍රියටික් සෙල්ස් වල ඇතුළේ තියාගෙන තිබිච්ච සික්‍රීෂන් එළියට නිදහස් වෙනවා. දැන් මේව නිදහස් වෙන්නේ කෙලිම බ්ලඩ් වලට. සෙල් disruption එක නිසා. ඒ නිසා සීරම් පැන්ක්‍රියටික් එන්සයිම් ලෙවල් එක වැඩි වෙනවා සාමාන්‍යයෙන්. ඒතර මේක සාමාන්‍යයෙන් මෙන්න මේ දැන් කියපු ක්‍රියාවලිය නෝමල් කෙනෙක්ගේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා නෝමල් කෙනෙක්ගේ වුණත් සීරම් එකේ පැන්ක්‍රියටික් එන්සයිම්ස් ට්‍රේස් amount වලින් තියෙන පොඩි ප්‍රමාණයක් තියෙන පුළුවන්. හැබැයි acute pancreatitis කියන්නේ ඒක ලෙඩක්. එතකොට pathological එක acute pancreatitis කියන patient කෙනෙක්ගේ ඒ සීරම් එකේ තියෙන අන්නේ pancreatic enzymes ප්‍රමාණය අර සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වැඩි. ඒකෙන් තමයි අඳුරගන්නේ එයාට acute pancreatitis කියලා. එතකොට ගොඩක් වෙලාවට pancreatic enzymes කිව්වට විශේෂයෙන්ම අපි ගන්නේ indicators විදිහට serum amylase and lipase pancreatic enzymes දෙක. අනිත් දෙක දේ තමයි ඔක acute pancreatitis වලදී තමයි ඔය serum amylase and lipase ගොඩක්ම වැඩි වෙන්නේ. ආපහු එක chronic pancreatitis වෙද්දී ආපහු ඒ කියන්නේ නැවතත් serum amylase and lipase එහෙම නැත්නම් pancreatic enzyme level එක නැවතත් අඩු වෙනවා. ඒක මතක තියාගන්න. මොකද මේ chronic pancreatitis කියන ගොඩක් කාලයක් pancreatitis තිබිලා ඒ කියන්නේ ගොඩක්ම pancreas එක damage වෙලා තියෙන්නේ. ඒ නිසා මේ enzyme production capacity එක pancreas එකේ ගොඩක්ම අඩු වෙලා දැන් තියෙන්නේ chronic pancreatitis වෙද්දී. ඒ නිසා තමයි එතකොට දැන් enzymes release කරගන්නවත් විදියක් නෑ. ඕන කරන enzymes ටිකවත් හදාගන්න විදියක් නෑ. ඒ නිසා serum enzyme ප්‍රමාණය කොහොමත් අඩුයි. ඒකයි chronic pancreatitis වලදී ආපහු serum amylase and lipase ප්‍රමාණය අඩු වෙන්නේ. pancreatic enzyme secretion එක regulation එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒකේ mainly මේක වෙන්නේ hormonal. ඒක neuronal වලටත් වඩා hormonal regulation එකක් තමයි ගොඩක්ම තියෙන්නේ. pancreatic secretion උත් එහෙමයි, bile secretion උත් එහෙමයි. විශේෂයෙන් pancreatic secretion ගත්තම regulation සඳහා වැදගත් වෙන හෝමෝන් දෙක තමයි secretin and cholecystokinin කියන්නේ. ඒතර මේ secretin cholecystokinin කියන දෙකම secret වෙන එක trigger වෙනවා කයිම් එක නැත්නම් stomach එකේ ඇතුළේ තිබිච්ච food contents duodenum එකට එනවත් එක්කම duodenum wall එකේ අර ඒවා ගෑවෙද්දි. ඒකට duodenum එකට එනවත් එක්කම ඊට පස්සේ secretin and cholecystokinin secretion එක නිසා pancreatic secretion regulate කරන්න පුළුවන්. secretin ගත්තම ගොඩක්ම secretin act කරන්නේ pancreatic exocrine gland වල ducts මත. cholecystokinin act කරන්නේ acinine මත. එතකොට ඒක කොහොමත් මතක තියාගන්න ඕන එකක්. ඒ වගේම තමයි secretin secretion එකේදී ගොඩක්ම pancreatic juice එකට වෙන්නේ ඒකේ alkaline ගතිය ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ bicarbonate ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි enzymes ප්‍රමාණය අඩු වෙනවා. ඒතර ඒක poor in enzymes. CCK එහෙම නැත්නම් cholecystokinin වල ඒක අනිත් පැත්ත. අපි ඒක act කරන්නේ acidocyles මත.
පැන්ක්‍රියටික් ජූස් එකේ එන්සයිම් වලින් රිච් වෙනවා. ඒ අනිත් එක තමයි වොලියුම් එක අඩු වෙනවා. ඒ අර සික්‍රටින් සහ මේ කොලෙසිස්ටෝකයිනින් වල ඒ වෙනස්කම් දෙක ටිකක් මතක තියෙන්න ඕන. අනිත් දෙක දේ තමයි අපි කිව්වා ગેස්ට්‍රික් සික්‍රීෂන් නම් අපි ආහාරයක් දැක්කත් මතක් වුණත් ඒ ටික වෙද්දි පවා ગેස්ට්‍රික් සික්‍රීෂන් එනවා කියලා. එහෙනම් මතක තියාගන්න ગેස්ට්‍රික් සික්‍රීෂන් විතරක් නෙමෙයි පැන්ක්‍රියටික් සික්‍රීෂන් පවා වේගලි මීඩියේටඩ්ව අර වගේ කන්ඩිෂන් රිෆ්ලෙක්ස් එකකට. ඒ කියන්නේ ආහාර දකින්න මතක් වෙන සුවඳ දැනෙන ඒ වගේ වෙනකොටත් පැන්ක්‍රියටික් සික්‍රීෂන් එක පවා වෙනවා. ඒක වෙන්නේ වේගලි මීඩියේටඩ් රිෆ්ලෙක්ස් එකක් විදියට. එතකොට අර ગેස්ට්‍රික් සික්‍රීෂන් වෙන වෙලාවෙම ඒ විදියටම වේගලි මීඩියේටඩ්ව පැන්ක්‍රියටික් සික්‍රීෂන් එකත් එහෙම වෙනවා. liver එක ගත්තම ඒක තමයි අපේ ඇඟේ GI tract එකේ ඉඳලා එන blood සහ අපේ ඇඟේ rest of the blood එක අනිත් තැන්වල තියෙන blood අතර තියෙන barrier එක වගේ නැත්නම් filter එක විදියට ක්‍රියාත්මක වෙන්නේ. liver එකේ anatomy එක ගත්තම liver එක හැදිලා තියෙන්නේ liver lobules විදියට. ඒ lobules වල අපි දන්නවා liver cell plate විදිහට තමයි arrange වෙලා තියෙන්නේ. ඒ කියන්නේ hepatocyte plates විදිහට තමයි arrange වෙලා තියෙන්නේ. ඒතකොට ඒ liver ඒ කියන්නේ hepatocyte plates අතර තියෙනවා liver sinusoids කියන ඒවා. ඒතකොට sinusoids කියලා කියන්නේ එතකොට ඒවා penetrated. එතකොට ඒ වගේම ඔය sinusoids හරහා blood යද්දී blood වල ලොකු chemical modification එකක් වෙනවා. මේ එතකොට ඒ අපි කියුවා hepatocyte plates අතර තමයි තියෙන්නේ. hepatocyte plates වල අනිත් side එකෙන් තමයි bile secrete වෙන්නේ, bile form වෙන්නේ. ඒතර අපි දන්නවා hepatic artery එක branch වෙලා intrahepatic branches හදනවා. ඒ intrahepatic branches සහ portal vein එකේ branches ඒ ඔක්කොම converge වෙන්නේ ඔන්න ඔය sinusoids වලට. එතකොට මේ blood දෙවර්ග mix වෙලා sinusoids වලින් ගලාගෙන ගිහිල්ලා අන්තිමේදී drain වෙන්නේ central lobular veins වලට. ඒවා තියෙන්නේ හැම liver lobule එකකටම central lobular vein එක ගන්න වගේ තියෙනවා. ඊළඟට sinusoid එකක් ගත්තම ඒයි endothelium එකේ large gaps තියෙන ලොකු gaps තියෙන. ඒ කියන්නේ permeability එක ගොඩක්ම වැඩි ඒ sinusoids ගත්තම. හරියට නිකන් ලොකු සිදුරු තියෙන blood vessel එකක් වගේ. ඒ sinusoid එකක් ගත්තම. ඕකේ වැදගත් තවත් දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි ආහාර අතරතුරේ, ඒ කියන්නේ meals අතරතුරේ දී සාමාන්‍යයෙන් සමහරවක තියෙන sinusoids collapse වෙලා තියෙන liver එකේ. ඒතර යම් කිසි කාලයක ඒ කියන්නේ ආහාර වේල් දෙකක් අතරතුරේ ගත්තම liver එකේ තියෙන හැම sinusoid එකක්ම open වෙලා නැහැ. collapse වෙලා තියෙනවා සමහර ඒවා. දැන් අපි meal එකක් ගත්තට පස්සේ portal blood flow එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ gut tube එකේ ඉඳලා ඒ කියන්නේ digestion and absorption වලට හොඳ blood supply එකක් තියාගන්න ඕන නිසා සහ ඒ කියන්නේ හොඳ digestion වලට පස්සේ nutrition absorb කරගන්නකොට portal blood flow එක වැඩි වෙනවා. ඒතර ඒ portal blood flow එක වැඩි වෙද්දි මොකද වෙන්නේ? අර ඒ වැඩි වෙච්ච blood ටිකත් ආපහු ඒ blood flow එකත් liver එක හරහා යන්න ගනිද්දි තමයි අර collapse වෙලා තියෙන sinusoids නැවත open වෙන්නේ. එතකොට මේ සිද්ධිය නිසා portal blood flow එක වැඩි වුණා කියලා portal blood pressure එක වැඩි වෙන්නේ නැහැ. blood flow එක වැඩි වෙනවට සමගාමීව. ඒක ඇත්තටම අනුවර්තනයක්. මොකද liver එක කියන්නේ highly permeable. එතකොට අපි හිතමු මෙහෙම arrangement එකක් තිබ්බේ නැත්තම් අපි කෑමක් කෑවට පස්සේ portal blood flow එක වැඩි වෙද්දී liver එකේ මෙහෙම ආපහු අර collapse වෙලා තියෙන sinusoids ආපහු recruit වෙලා ඇරිලා අර මේ අමතර blood flow ඒ කියන්නේ blood රුධිරය ගලන අමතර පාරවල් ටිකක් හදලා දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? portal hypertension එනවා. ඒ කියන්නේ portal blood pressure එක වැඩි වෙනවා. portal blood pressure එක වැඩි වෙනවා කියන්නේ එතනින් fluid leakage වෙලා liver එකෙන් එහෙම fluid leakage වෙලා කෙලිම ascites වගේ එන්න පුළුවන්.
අනිත් එක තමයි සාමාන්‍යයෙන් hepatic arteries වල ඉනෝවේෂන් තියෙනවා. ඒතකොට sympathetic ඉනෝවේෂන් එක තමයි mainly තියෙන්නේ. ඒතකොට sympathetic innovation වලින් අනිත් ගොඩක් තැන්වලදී කරනවා වගේම මෙතන vasoconstrictor effect එකක් තමයි තියෙන්නේ hepatic arteries වලට. ඒතකොට ඒක sympathetic innovation එක ලැබෙන්නේ liver එකට sympathetic plexus එක හරහා. සමහරලාට systemic venous pressure වැඩි වෙන වෙලාවවලදී අපි හිතමු congestive heart failure වගේ condition එකකදී venous pressure වැඩි වෙන නිසා portal vein radicals ඒ කියන්නේ liver එක ඇතුලේ තියෙන portal vein radicals වලත් pressure එක passively වැඩි වෙනවා back pressure එකක්. ඒ කියන්නේ systemic venous pressure වැඩි කියන්නේ inferior superior vena cava වල pressure එක වැඩි. ඒතර ultimately දැන් මේවයි තියෙන portal vein radicals වලින් ගිහිල්ලා central lobular veins වලින් ගිහිල්ලා hepatic veins වලින් ගිහිල්ලා අන්තිමේදී drain වෙන්නේ inferior vena cava එකට නිසා portal systemic venous pressure වැඩි වෙන අවස්ථාවවලදී passively portal vein radicals තියෙන ඒවා dilate වෙනවා. ඒවා dilate වෙලා hepatic venous congestion එකක් එන්න පුළුවන්. අනිත් එක තමයි සාමාන්‍ය systemic blood pressure එක අඩු වෙනකොට ඒ කියන්නේ systolic blood pressure අඩු වෙනකොට එතන shock එකක් වගේනේ. එතකොට sympathetic activation එක වැඩි වෙනවා. noradrenergic discharge එක වැඩි වෙනවා. තරපිකෝ sympathetic activation වලින් තියෙන hepatic arterial constriction එකක් arterial විතර නෙමෙයි venous constriction එකක් පවා තියෙනවා. ඒ නිසා intrahepatic portal radicals තියෙන ඒවා constrict වෙනවා. ඒතර portal pressure එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? liver එක හරහා තියෙන blood circulation එක ටිකක් අඩු වෙනවා. ඒ වගේම තමයි hepatic arterioles වල constriction එකක් වෙන නිසා ඒ arterioles වල තිබිච්ච blood පවා divert වෙනවා ඇගේ අනිත් තැන් වලට. ඒ වගේම mesenteric arterioles නුත් ඒ මොහොතේම constrict වෙනවා systemic noradrenergic discharge එක නිසා. එතකොට තවදුරටත් portal inflow එක අඩු වෙනවා. ultimately කොහොම හරි hepatic blood flow එක අඩු වෙන පැත්තට තමයි යන්නේ. ඒ නිසා අර shock period එකදී කියන්නේ systolic blood pressure අඩු වෙච්ච වෙලාවකදී ඇගේ අනිත් vital organs වලට ලබා දී යුතු blood supply එක හොඳින් තියාගන්න ඕන නිසා liver එකේ හරහා තියෙන blood flow එක අඩු කරලා ඇගේ අනිත් තැන් වලට ඒ blood ටික divert කරලා දෙනවා. metabolism පැත්තෙන් ගත්තොත් liver එක තමයි mainly carbohydrate metabolism එක කරන්නේ. එතකොට ඇගේ glucose level එක පාලනය කරන්න ලොකු දායකත්වයක් සපයනවා liver එකේ. අපි දන්නවා gluconeogenesis, glycogenolysis ඒ වගේ metabolism හරහා. එතන මේ liver එක කරන මේ වැඩේට අපි කියනවා glucose buffering action එකක් කියලා. සාමාන්‍ය liver එකේ energy consumption එක කරගන්නේ fatty acid oxidation එක හරහා. ඒ වගේම liver එකේ වෙන අනිත් metabolism ගත්තම ඔය lipoproteins හදන ඒවා, cholesterol හදලා ඒවා, excess cholesterol තියෙනවා නම් ඒවා bile acid බවට පත් කරන ඒවා. ඊට පස්සේ bilirubin metabolism එක mainly urea production එක ඔක්කොම වගේ වෙන්නේ liver එක ඇතුලේ. ඊට පස්සේ drugs තියෙන ඒවා detoxification කරන, toxic substance තියෙන ඒවා detoxification කරනවා. ඒ වගේම ඔය සමහර hormones තියෙන ඒවා inactive කරලා දානවා. ඒ වගේම clotting factors ඔක්කොම වගේ හදන liver එකේ. ඊට පස්සේ ඔය අපි infection මේ මොනවද inflammation වලදී එහෙම කතා කරන acute press protein ඒ වගේ ඒවා ඔක්කොම හදන liver එකේ. plasma protein ගොඩක් ඒවා හදන liver එකේ. ඒ නිසා ඒ වගේ function ගොඩාක් තියෙන organ එකක් තමයි liver කියන්නේ. ඒතර ඇමෝනියා වලින් යූරියා හදන එකත් වැටෙන්නේ ওই ඩිටොක්සිෆිකේෂන් ගණයටම තමයි. ඒ වගේම කූප සෙල්ස් වලින් ඔය බැක්ටීරියා එහෙම නැත්නම් ඒ වගේ මයික්‍රෝ ඕගනිසම්ස් තියෙන විනාශ කරලා දානවා liver එක ඇතුලේ. හෙපටොසයිට්ස් වල හදන බයිල් බිලියරි කැනලිකියුලයි වලට තමයි දාන්නේ. එතනින් එහාට තමයි ඉස්සරහට යන්නේ. සාමාන්‍යයෙන් කැනලිකියුලයි ඇතුළට දාන බයිල් වල substances ගොඩක් තියෙනවා. ඒ අතරින් අපිට විශේෂයෙන් වැදගත් වෙන 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි ඒ කියන්නේ water වලට අමතරව
ෆොස්ෆැටිඩයිල් කෝලින්, බයිල් ඇසිඩ්ස් සහ කොලෙස්ටරෝල් කියන්නේ. normally ගත්තොත් ඔය තුන් දෙනා අතර composition එක කියන්නේ බයිල් ඇසිඩ්ස්, ෆොස්ෆැටිඩයිල් කෝලින් to කොලෙස්ටරෝල්. ඔය අතර අනුපාතය රේෂියෝ එක 10ට 3ට 1 තියෙන්න ඕන. ඔය තියෙන රේෂියෝ එක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඒක කෝස් වෙන්න පුළුවන් කොලෙස්ටරෝල් ප්‍රෙසිපිටේට් වෙන්න ඔය කැලනිකුල බයිල් ඇතුලේ. කොලෙස්ටරෝල් ප්‍රෙසිපිටේට් වුණොත් අපි දන්නවා ඒ කියන්නේ සොලියුබල් ෆෝම් එකේ තියාගන්න බැරි වුණොත් කොලෙස්ටරෝල් ඒක ප්‍රෙසිපිටේට් වෙලා කොලෙස්ටරෝල් ක්‍රිස්ටල්ස් හදලා ගෝල් ස්ටෝන්ස් හදන්න පුළුවන්. එහෙම වුණොත් ඒක පැතොලොජිකල් කන්ඩිෂන් එකක් වෙනවා. මොකද මේක දැන් වෝටරි සික්‍රීෂන් එකක් නිසා මේක කොලෙස්ටරෝල් කියන්නේ ලිපිඩ්. එතකොට ඒක වෝටර් වල ඉන්සොලියුබල්. ඒ නිසා මෙයාම සොලියුබල් තත්ත්වයේ තියාගන්නේ ඔය බයිල් ඇසිඩ් සහ ෆොස්ෆැටිඩයිල් කෝලින් එකතු වෙලා හදන මිසෙල්ස් ඇතුලේ තමයි කොලෙස්ටරෝල් සොලියුබල් තත්ත්වයෙන් තියාගන්නේ. ඔය මිසෙල්ස් හරි විදිහට හැදෙන්න නම් තමයි ඔය මේ රේෂියෝ එක 10ට 3ට 1 අනුපාතයෙන් ඔය බයිල් ඇසිඩ්ස්, ෆොස්ෆැටිඩයිල් කෝලින් and කොලෙස්ටරෝල්ස් තියෙන්න ඕන. ඒ රේෂියෝ එක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් කොලෙස්ටරෝල් මිසෙල්ස් තත්ත්වයෙන් තියාගන්න බැරි වෙලා කොලෙස්ටරෝල් ඒ කියන්නේ ෆ්‍රී කොලෙස්ටරෝල් ප්‍රෙසිපිටේට් වෙන්න ගන්නවා. එහෙම ෆ්‍රී කොලෙස්ටරෝල් ප්‍රෙසිපිටේට් වෙන්න ගත්තන් පස්සේ තමයි කොලෙස්ටරෝල් ක්‍රිස්ටල්ස් හැදිලා ඒවා ගෝල් ස්ටෝන් බවට පත් වෙන්නේ. මේන්ලි ගත්තොත් ගෝල් ස්ටෝන්ස් වර්ග දෙකක් ගැන කතා කරනවා. කැල්සියම් බිලිරුබිනේට් ස්ටෝන්ස් and කොලෙස්ටරෝල් ස්ටෝන්ස් කියලා. ඒතර කොලෙස්ටරෝල් නිසා එන ගෝල් ස්ටෝන් වලදී ගොඩක් වෙලාට ඒ කියන්නේ බයිල් ස්ටේසිස් එක නිසා වෙනවා. ඒ කියන්නේ බයිල් ගොඩක් වෙලාවට එක තැන රැඳිලා තියෙන නිසා. එතකොට ගොඩක් වෙලාවට ඒ කියන්නේ ගෝල් බ්ලැඩර් එක ඇතුළේදී. ඒ කියන්නේ බයිල් ඩක්ට් එකේ ගෝල් ස්ටෝන් එනවට වඩා ගෝල් බ්ලැඩර් එක ඇතුළේ තමයි එතකොට ගෝල් ස්ටෝන් එන හැකියාව වැඩි. මොකද ගෝල් බ්ලැඩර් එකේ තමයි తాවකාලිකව හරි බයිල් ස්ටෝර් කරලා තියාගන්න තැන. එකම තැන බයිල් වැඩි කාලයක් තිබීමෙන් එතකොට අර ඒ බයිල් වල තියෙන කොලෙස්ටරෝල් ප්‍රෙසිපිටේට් වෙන්න පුළුවන්. එහෙම වෙලා ගෝල් ස්ටෝන් හදන්න පුළුවන්. ඒ වගේ තමයි බයිල් කොලෙස්ටරෝල් වලින් සුපර් සැචුරේෂන් උනත් ඒ කියන්නේ සාමාන්‍ය තියෙන ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර කොලෙස්ටරෝල් තිබ්බොත් අර කම්පොසිෂන් එක තියාගන්න බැරි නිසා, රේෂියෝ එක තියාගන්න බැරි නිසා ෆ්‍රී කොලෙස්ටරෝල් ප්‍රෙසිපිටේට් වෙලා ක්‍රිස්ටල්ස් හදලා ගෝල් ස්ටෝන් හදන්න පුළුවන්. බයිල් ගැන කතා කරනවා සාමාන්‍යයෙන් මේකත් ඇල්කලයින් සික්‍රීෂන් එකක්. දවසකට සාමාන්‍ය මිලිලිටර් 500ක් විතර තමයි සික්‍රීට් වෙන්නේ. මේ බයිල් වල ගත්තම ඇත්තටම ඩයිජෙස්ටිව් එන්සයිම්ස් නම් අඩුයි. මේක අනිත් වෙනත් සබ්ස්ටැන්සස් තමයි ගොඩක්ම තියෙන්නේ. මේක මේන්ලි වෝටරි සික්‍රීෂන් එකක්. ඊට අමතරව බිලිවඩින්, බිලිරුබින්, කොලෙස්ටරෝල්, ලෙසිතින් තියෙනවා. ඒ වගේ ගොඩක් සබ්ස්ටැන්සස් තියෙනවා. එතකොට අපි දන්නවා බයිල් ඇසිඩ් කියන්නේ බයිල් ඇසිඩ්ස් හදන්නේ කොලෙස්ටරෝල් වලින් liver එක ඇතුළේදී. liver hepatocytes වලදී කොලෙස්ටරෝල් තියෙන වගේ බයිල් ඇසිඩ්ස් හදනවා. ඒ බයිල් ඇසිඩ්ස් වල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ තමයි අපි කියන්නේ බයිල් සෝල්ට්ස් කියලා. සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහට බයිල් ඇසිඩ්ස් වර්ග දෙකක් තියෙනවා. ප්‍රයිමරි බයිල් ඇසිඩ් and සෙකන්ඩරි බයිල් ඇසිඩ්ස් කියලා. ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් නුත් ආපහු වර්ග දෙකක් තියෙනවා. ඩියොක්සිකෝලික් and කීනෝඩියොක්සිකෝලික් ඇසිඩ්ස් කියලා. ඒතර ඔය ප්‍රයිමරි බයිල් ඇසිඩ් වර්ග දෙකම හදන්නේ කොලෙස්ටරෝල් වලින් liver එක ඇතුළේදී. එහෙම හදලා එළියට දාන බයිල් ඒක එළියට දාන බයිල් ඇසිඩ්ස් බයිල් හරහා ඩියුරිනම් එකට ඇවිල්ලා ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට එනවා. ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී 90ක් 95ක් විතරම ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් නැවත රීඇබ්සෝබ් කරලා ආපහු පෝර්ටල් වේන්ස් හරහා ආපහු liver එකට ගිහිල්ලා නැවත වතාවක් බයිල් සික්‍රීට් වෙන අවස්ථාවකදී සික්‍රීට් වෙන්න පුළුවන්. ඒතර එහෙම ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් උරාගන්නේ ටර්මිනල් අයිලියම් එකේදී තමයි ගොඩක්. ඒතර ඉතුරු වෙන 105ක් 10ක් විතර ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් දැන් මොකද වෙන්නේ? එන්ටර් වෙනවා ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකේ. නැත්නම් කෝලෝන් එකට. එතෙන්දී කෝලෝන් එකේ ඉන්න මයික්‍රෝ බැක්ටීරියා වලින් ඒ ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් තියෙනවා සෙකන්ඩරි බයිල් ඇසිඩ්ස් බවට පත් කරනවා. එතකොට සෙකන්ඩරි බයිල් ඇසිඩ්ස් වර්ග තමයි එතකොට ඩියොක්සිකෝලික් and ලිතකෝලික් ඇසිඩ් කියලා කියන්නේ.
ඔය ඩියොක්සිකෝලික් and ලිතකෝලික් ඇසිඩ්ස් වර්ග දෙකෙන් ලිතකෝලික් කියන ඒවා රිලේටිව්ලි ඉන්සොලියබල්. ඒ නිසා ඒ වයින් 100ට එකක් විතර තමයි නැවත රියැබ්සෝබ් කරනවා නම් රියැබ්සෝබ් කරන්නේ. ඩියොක්සිකෝලික් ඇසිඩ් නම් ඔක්කොම වගේ ආපහු රියැබ්සෝබ් කරන්න පුළුවන්. ඒ නිසා උරා ගන්න බැරුව තියෙන ලිතකෝලික් ටික තමයි ගට් එකෙන් අපිට ෆීසිස් හරහා ලොස් වෙන්නේ. ඒ අතරතුරේ කාලෙදී රියැබ්සෝබ් කරන ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් හෝ සෙකන්ඩරි බයිල් ඇසිඩ්ස් හැම එකම නැවත ලිවර් එකට ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ලිවර් එකේදී ලිවර් එකෙන් ඊට පස්සේ ආපහු බයිල් එළියට දාන ලාවක ඒවා ආපහු සික්‍රීට් වෙනවා. ඒතකොට ලිවර් එකෙන් අලුතෙන් හදනවා නම් හදන්නේ ඇත්තටම අර ඇඟෙන් ලොස් වෙච්ච ප්‍රමාණයට ගැළපෙන ප්‍රමාණයක් තමයි. ඒතකොට ඒ නිසා ඕන මොහොතක අපේ ඇඟේ බයිල් යම්කිසි ප්‍රමාණයක් රීසර්කියුලේට් වෙවි තියෙනවා. ඒතර ඇඟේ තියෙන ටෝටල් බයිල් සෝල්ට් පූල් එක ගත්තම ඇප්‍රොක්සිමේට්ලි ග්‍රෑම් 3.5ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒතර ඒක එන්ටරෝහෙපටික් සර්කියුලේෂන් එක විදියට ඇඟේ රීසර්කියුලේට් වෙවි තියෙනවා. ගට් එකෙන් ලිවර් එකට ආපහු ලිවර් එකෙන් ගට් එකට. ඒක තමයි අපි කියන්නේ එන්ටරෝහෙපටික් සර්කියුලේෂන් of the bile salts කියලා. සාමාන්‍ය ගෝල් බැඩ් එකක් ගත්තම ඒකේ තමයි ලිවර් එකේ හැදෙන බයිල් ටෙම්පරරි ස්ටෝර් කරලා තියාගන්න තැන. ඒතර ගෝල් බැඩ් එකේදී නිකම් ස්ටෝර් වෙලා තියෙන විතරක් නෙමෙයි තව ඊට අමතරව වැඩ දෙකක් වෙන එකක් තමයි බයිල් කන්සන්ට්‍රේට් වෙනවා. ඒ වගේම ඇසිඩිෆිකේෂන් එනවා. බයිල් කන්සන්ට්‍රේට් වෙන්නේ හෙපටික් බයිල් එන ඒවා ගෝල් බැඩ් එකට ආවට පස්සේ ගෝල් බැඩ් එකේදී වෝටර් යම් ප්‍රමාණයක් රියැබ්සෝබ් වෙනවා. ඇබ්සෝබ් වුණාට පස්සේ ගෝල් බැඩ් බයිල් වල කන්සන්ට්‍රේටඩ් වෙච්ච ඒවා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බිලියරි සික්‍රීෂන් එකත් ගොඩක් වෙලාවට පැන්ක්‍රියටික් සික්‍රීෂන් එක වගේමයි ඒකත් සික්‍රිටින් and කොලෙසිස්ටොකයිනින් වලින් දෙකෙන්ම රෙගියුලේට් වෙනවා. සාමාන්‍යයෙන් ඩියුඩිනම් එකට එන කයිම් එකේ තියෙන ෆැටි ඇසිඩ් සහ ඇමයිනෝ ඇසිඩ්ස් වලින් කොලෙසිස්ටොකයිනින් සික්‍රීෂන් එක වැඩි වෙනවා. ඒ කොලෙසිස්ටොකයිනින් වලින් කරන්නේ ගෝල් බැඩ් එක කොන්ට්‍රැක්ට් කරවලා ගෝල් බැඩ් එක ඇතුලේ තියෙන බයිල් එළියට නිදහස් කරන එක. ඒ වගේම එතන කොලෙසිස්ටොකයිනින් වලින් අර ස්ටොමැක් එකේ වෙච්ච වේග රිෆ්ලෙක්ස් එක වගේම ඒ රිෆ්ලෙක්ස් එකම මෙතනත් ආපහු ඇති කරනවා කොලෙසිස්ටොකයිනින්. එහෙම කරලා තවදුරටත් ගෝල් බැඩ් කොන්ට්‍රැක්ෂන් එක වැඩි කරනවා. මොකද මෙතෙන්දී වේග රිෆ්ලෙක්ස් එක නිසා වේගල් ඩිස්චාර්ජ් එකේදී නිදහස් වෙන ඇසිටයිල් කෝලින් මෙතනත් නිදහස් වෙනවා. ඒ ඇසිටයිල් කෝලින් කියන්නේ එතකොට ආපහු ගෝල් බැඩ් කොන්ට්‍රැක්ෂන් එක වැඩි කරන සබ්ස්ටන්ස් එක. අනිත් එක ওই වේග රිෆ්ලෙක්ස් එකේදී ස්ෆින්ක්ටර් ඔෆ් ෆොඩ්ඩි කියන එක රිලැක්ස් වෙනවා. ඒතර ස්ෆින්ක්ටර් ඔෆ් ෆොඩ්ඩි රිලැක්ස් වෙන නිසා ගෝල් බැඩ් එකෙන් එළියට ආව බයිල් වලට ඩියුඩිනම් එක දක්වාම එන්න පුළුවන්. ඒ වගේම සික්‍රටින් වලින් බයිල් වල තියෙන වෝටර් and බයිකාබනේට් කන්ටෙන්ට් එක වැඩි කරනවා. ඒ නිසා බයිල් සික්‍රීෂන් එක වැඩි කරනවා සික්‍රටින් වලින්. ඊට පස්සේ ගෝල් බ්ලැඩර් එක කපලා අයින් කරනොත් අපි ඒකට කියන කොලිසිස්ටෙක්ටොමි කියලා. ඒ වගේ කෙනෙක්ට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මුලදී. පස්සේ නමුත් මුලදී පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. මොකද ගෝල් බැඩ් එක ඇත්තටම ඇසෙන්ෂියල් නෑ අපිට ජීවත් වෙන්න. මොකද ගෝල් බැඩ් එක අයින් කරාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ බයිල් ඩක්ට් එකට පුළුවන් ඩයලේට් වෙලා ගෝල් බැඩ් එක වගේ පවුච් එකක් හදාගන්න. ඒතර ගෝල් බැඩ් එක වගේම ෆන්ක්ෂන් වෙනවා ටික දවසක් ගියාට පස්සේ. ඒතර ඒ වැඩේ ඒකට ටික කාලයක් යනවා. ඒක වෙනකන් තමයි පොඩි ප්‍රශ්න එනවා නම් ඉන්න පුළුවන්. මොකද සාමාන්‍ය කෙනෙක්ගේ ඩයිජෙෂන් ඇබ්සොර්ප්ෂන් වෙලාවේදී රිලීස් වෙන්නේ ගෝල් බැඩ් එකේ ස්ටෝර් කරලා තියාගත්ත බයිල් ගොඩක් වෙලාවට. ඉස්සෙල්ලාම එන්නේ. දැන් කොලිසිස්ටෙක්ටොමි කරපු කෙනෙක්ගේ එහෙම එන්න බයිල් නැහනේ. ගෝල් බැඩ් එක නැති නිසා. එතකොට ලිවර් එකෙන් හදලා දෙන බයිල් තමයි කෙලින්ම ටික එන්නවා නම් එන්නේ. එතකොට ඒක තමයි ප්‍රශ්නයකට වෙන්නේ මුලදී. නමුත් ටික දවසක් ගිහිල්ලා අර වගේ පවුච් එකක් වගේ හැදෙන නිසා නැවතත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශ්‍රීලංකාවට කතා කරන්නේ ඉන්ටෙස්ටයිනල් ෆ්ලුයිඩ් and electrolyte transport එක ගැන. මේකේ පොඩි දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන්
සාමාන්‍ය gut tube එක දිගටම water කියන එක දිගටම reabsorb වීම විතරක් නෙමෙයි වෙන්නේ. reabsorb වෙනවා වගේම lumen එක ඇතුළට ආපහු water secrete කරන එකත් වෙනවා. මොකද ඒක electrochemical gradient එකක් හරහා වෙන්නේ. ඒ කියන්නේ intestinal lumen එකේ එහෙම නැත්නම් intestinal content වල තියෙන osmolality එක blood වල osmotic pressure එකට සමාන වෙනකම්ම වගේ ඒ gradient එක සමාන වෙනකම්ම වගේ ඔය water හුවමාරු වෙනවා lumen එකෙන් එළියට සහ ඇතුළට. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට අපි ආහාර ගනිද්දී ඒ ගන්න ආහාර වල තියෙන මිලිලීටර් 2000ක් විතර අපි සාමාන්‍යයෙන් ingested fluid විදියට ගන්නවා කියලා හිතුවොත් ඒ මිලිලීටර් 2000 සහ ඊට අමතරව මිලිලීටර් 7000ක් විතර අපි secretion සඳහා විතරක් GI tract එකට දානවා fluid විදියට අපේ ඇඟෙන්ම. ඒතර ඔය ඔක්කොම 2000 7000 9000ක් විතර මිලිලීටර්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිලිලීටර්ස් 9000ක් විතර gut lumen එකේ අපේ දවසකට තියෙනවා. ඒතර ඒ තියෙන මිලිලීටර්ස් 9000න් 98ක් විතරම නැවත fluid reabsorb කරනවා. එතකොට daily loss එක ගත්තොත් stools එක කියන්නේ මිලිලීටර් 200ක් විතර. වැදගත් දේ තමයි small intestine එකේ තියෙනවා secondary active transport එකක් sodium reabsorption එක සඳහා. ඒ secondary active transport එක වැදගත් වෙනවා අනිත් substances ඒ කියන්නේ glucose, amino acids, bile acids වගේ ඒවා තුරා ගන්න. ඉතින් අනිත් අතර ගත්තන් පස්සේ ඒකේ ප්‍රතිවිරුද්ධ අතර ගත්තම ඒ කියන්නේ gut lumen එකේ glucose වගේ ඒවා present වීම sodium reabsorption එක කරගන්න ඒක facilitate කරනවා. ඒ කියන්නේ glucose තියෙන්න ඕන sodium absorb වෙන්න, sodium තියෙන්න ඕන glucose absorb වෙන්න. අර ඒ වගේ interrelation එකක් තියෙනවා මේ දෙන්න අතර. එතකොට අපි දන්නවා සාමාන්‍ය අපිට ඊනක් channels අහුවෙන්නේ nephrons වල collecting ducts හරි. එතකොට නමුත් මේ distal ileum එකෙත් තියෙනවා ඊනක් channels. ඒ ඊනක් channels වලින් එතකොට sodium reabsorption එකම තමයි ඒත් කරන්නේ. ඒතර ඒ ඊනක් channels නුත් අර kidney වලදී අපිට හමු වෙන ඊනක් channels තමයි. ඒතර මෙන්න මේ විදියට තියෙන ඊනක් channels වලින් ලොකු දායකත්වයක් සපයනවා sodium reabsorption එකට. ඒ වගේම වක්‍රාකාරයෙන් water නැවත reabsorption එකට. ඉතින් මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේ අපි එදිනෙදා digestion and absorption වලට ගොඩාක් fluid ප්‍රමාණයක් පාවිච්චි කරත් නැවත 100ට අපි කියවන උඩදී 98ක් විතර මම නැවත උරා ගන්නවා කියලා 100ක් වගේ තමයි ඇඟෙන් loss වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තියෙන ඊනක් channels වලත් ලොකු දායකත්වයක් තියෙනවා. මේ විදිහට පොඩි fluid ප්‍රමාණයක් විතරක් ඇඟෙන් loss වෙන්න වග බලා ගන්න. ඊට පස්සේ අපි කතා කරමු clinically වැදගත් වෙන presentation ටිකක් ගැන. ඒ අර්ථේ cholera toxin එක, lactose intolerance, steatorrhea, adenine valius වගේ ඒවා කතා කරමු. cholera toxin එකේදී වෙන්නේ ගොඩක් වෙලාවට diarrheal condition එකක් තමයි ඇති වෙන්නේ. cholera හදන බැක්ටීරියා එක ඒ bacillus එක හදනවා toxin එකක්. ඒ toxin එක bind වෙනවා gut tube එකේ තියෙන GM1 කියන ganglioside receptors වලට. ඒව සම්බන්ධ වුණාට පස්සේ වෙන දේවල් තමයි chloride secretion එක ගොඩක්ම වැඩි වෙනවා. ඒ වගේම sodium transporters වල function එකත් අඩු වෙනවා. ඉතින් මේ නිසා sodium chloride absorption එක අඩු වෙනවා මේ cholera toxin එක නිසා. ඒතර වෙන්නේ මොකද? sodium chloride absorb කරගන්න බැරුව ගොඩක් sodium chloride අපේ ඇඟෙන් loss වෙනවා. ගොඩක් electrolytes and water අපේ ඇඟෙන් loss වෙලා ඒක diarrhea situation එකක් විදිහට present වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් වෙලාට MCQ වලදී එහෙම අහන එකක් තමයි point එකක් විදිහට මතක තියාගන්න මේ cholera toxin එක නිසා sodium potassium ATPase pump එකටවත් sodium glucose co-transport එකටවත් affect වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක intact තියෙනවා. ඒ නිසා අපි කලින් කතා කරපු glucose sodium coupled reabsorption එක intact වෙනවා මේ cholera toxin එකේදී. අනිත් clinical වැදගත් condition එක තමයි lactose intolerance. ඒතර ඒක ගොඩක් වෙලාවට සමහර patientලා ඉන්නවා මේ lactase deficient එකක් තියෙනවා. ඒතර lactase deficient කියන්නේ lactose සහිත
ආහාර එතකොට ටොලරේට් කරගන්න අමාරුයි ඒ වගේ කෙනෙක්ට. ඒ නිසා ඒ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් එක නිසා අන්තිමේදී ඩයරියා වගේ කන්ඩිෂන් එන්න පුළුවන්. ඕකේ ට්‍රීට්මන්ට් විදිහට ඉතින් අපිට ඩේරි ප්‍රොඩක්ට් පුළුවන් තරම් අවොයිඩ් කරන්න පුළුවන්. මොකද ඩේරි ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ මිල්ක් වල ලැක්ටෝස් අනිවාර්යයෙන්ම අන්තර්ගතයි. ඒ නිසා ඕකේ මේ MCQ වැදගත් පොයින්ට් එකක් තමයි ඔය මේ යෝගට් සාමාන්‍යයෙන් අනිත් මිල්ක් ප්‍රොඩක්ට්ස් වලට වඩා සාමාන්‍යයෙන් සාපේක්ෂව හොඳින් ටොලරේට් කරගන්න පුළුවන් ඔය ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියෙන පේෂන්ට් කෙනෙක්ට පවා. මොකද හේතුව තමයි ඔය යෝගට් වල තියෙන බැක්ටීරියා වල තියෙනවා ලැක්ටේස් එන්සයිම්. ඒ නිසා ඒ යෝගට් වලම තියෙනවා එතකොට ලැක්ටේස් එන්සයිම් එක. ඒ නිසා පේෂන්ට් ලැක්ටේස් එන්සයිම් එක නැති වුණත් ඒ මේ බැක්ටීරියා වලින් හදන ඒ යෝගට් වල තියෙන ලැක්ටේස් එන්සයිම් එක නිසා ඒ යෝගට් හරහා ලැබෙන ලැක්ටෝස් ටොලරේට් කරගන්න අමාරු වෙන්නේ නැහැ patient. ඊළඟට ඔය ස්ටියටෝරියා කියලා කියන්නේ fatty bulky clay colored stools. ඔක කොහොම කියන්න ඕන fatty bulky clay colored stools පිට කරන කන්ඩිෂන් එක තමයි කියන්නේ ස්ටියටෝරියා කියලා. ඒක වෙන ගොඩක් වෙලාවට අපි ඉන්ජෙක්ට් කරන ෆැට් අපිට ඩයිජෙෂන් and absorption කරගන්න බැරුව ඒවා ස්ටූල්ස් එක්ක එළියට යනකොට. ඒකට ගොඩක් හේතු කෝස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලයිපේස් ඩිෆිෂන්සි එකක් තියෙන පුළුවන්. එතකොට ෆැට් එහෙම නැත්නම් ලිපිඩ් ඩයිජෙස්ට් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ පැන්ක්‍රියටික් ජූස් එකේ ප්‍රොබ්ලම් එකක් මොකක්ද තිබුණත් ඇල්කලයින් ගතිය අඩු වුණොත් අර ඔප්ටිමල් pH එකේ කියන එක අඩු වෙනවනේ මේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ඩයිජෙෂන් and absorption සඳහා. ඒකත් එතකොට කෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ગેස්ට්‍රික් සික්‍රීෂන් වල හයිපර් සික්‍රීෂන් එකක් තිබ්බොත් එතකොට අර ඒත් වෙන්නේ ඉන්ටෙස්ටයිනල් කන්ටෙන්ට් වල pH අගය ප්‍රශස්ත ඒ කියන්නේ ඔප්ටිමල් pH අගය නැති වෙනවා. ඒතර ආපහු වෙන්නේ ෆැට් ඩයිජෙෂන් and absorption ඉම්පෙයාර් වෙන එක. ඒ වගේ සමහර විට ඩිස්ටල් අයිලියම් එකේදී බයිල් සෝල්ස් රිඇබ්සෝප්ෂන් එකට මොකක් හරි ඉම්පෙයාර්මන්ට් එකක් වුණොත් බයිල් සෝල්ස් නෑ කියන්නේ බයිල් සෝල්ස් ඕන අපි ඒ කාලේ ඉඳන්ම දන්නවා මොනවද ලිපිඩ් ඩයිජෙෂන් and absorption සඳහා ඔය ලිපිඩ් ඉමල්සිෆිකේෂන් කියන එක සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ ලිපිඩ් ඉමල්සිෆිකේෂන් කියන එක අපි ඒ ලෙවල් කාලේ කිව්වේ ලිපිඩ තෛලෝදක් කරන කියලා. ඒතර ඒ ඉමල්සිෆිකේෂන් වලට බයිල් සෝල්ස් ඕන. එතකොට ඒ බයිල් ඩිස්ටල් අයිලියම් එකේදී බයිල් සෝල් රිඇබ්සෝප්ෂන් එක අඩු වුණොත් එන්ටරෝහෙපටික් සර්කියුලේෂන් ඔෆ් බයිල් සෝල්ස් කියන එක අඩු වෙනවා. එතකොට බයිල් හරහා සික්‍රීට් වෙන බයිල් සෝල්ස් ප්‍රමාණය අඩු වෙනවා. ඒක වෙද්දි මොකද වෙන්නේ අර ලිපිඩ් ඉමල්සිෆිකේෂන් කරගන්න බැරුව ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් ඉම්පෙයාර් වෙනවා. එතකොට ෆැට් ඉන්ටොලරන්ස් එකක් එන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් ස්ටියටෝරියා එන්න පුළුවන් ඒ වගේ කන්ඩිෂන් එකකදී. අපි හිතමු කෙනෙක්ගේ අපි ඊළඟට කතා කරන්නේ ඒඩයිනමික් අයිලියස් ගැන. අපි හිතමු කෙනෙක්ගේ ඉන්ටෙස්ටයින් එක ට්‍රොමරයිස් වෙනවා. ට්‍රොමරයිස් වුණාට පස්සේ ඒ ට්‍රෝමා කියන එක ස්මූත් මසල්ස් වලට ඒ කියන්නේ ගට් ටියුබ් එකේ තියෙන ස්මූත් මසල්ස් වලට ඩිරෙක්ට් ඉන්හිබිෂන් එකක්. ඒ වගේම තමයි අර වගේ ට්‍රොමරයිස් වෙච්ච අවස්ථාවකදී අපේ ඇඟෙන්ම සික්‍රීට් කරනවා ඔපියොයිඩ්ස්